අපේ හදවත් තුළ විශේෂ ස්ථානයක්. අපේ හදවත් තුළ විශේෂ ස්ථානයක් ඔබ වහන්සේට දෙන්න යනවා. ගෞරවනීය ස්ථානයක්. උසස් වූ ස්ථානයක් මගේ දෙවියන් වහන්සේ. සියල්ලටත් වඩා උතුම් වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට අයිති අපේම ජීවිතය. ඔබ වහන්සේට අයිති අපේම හුස්ම. අපි වහන්සේට බාර කරන් යනවා ස්වාමීනි. ඔබ වහන්සේට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ. ඔබ වහන්සේගේ වචනයට ඉඩක් නැත්නම් අපේ ජීවිත තුළ ස්වාමීනි. අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපේ ජීවිත වලට බැලුවා සමානයි ස්වාමීනි. අපේ වහන්සේව අපි අහිමි වෙන්න යනවා. ජීවමාන ජේසුස් අපි ඔබ අපිට වහන්සේව අහිමි වෙන්න යනවා. ඔව් ස්වාමීනි නමුත් මගේ දෙවියන් වහන්සේ අපි යම් දෙයකට බය නම් මේ ජීවිතේ අපි බය වී සිටින්නේ ස්වාමීනි ඔබ වහන්සේව අපිට අහිමි වේ කියන දෙයයි ස්වාමීනි. මම සාද වහන්සේ සියල්ලයි. උල්ලෝකයේ තිබුණත් අපිට වැඩක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ නැතිනම් ඒ නිසා මගේ දෙවියන් වහන්සේ අද ශුද්ධ සබත් දවසේ ඔබ වහන්සේ ස්වාමීනි අපේ හදවත පූජා කරනවා. ඔබ වහන්සේට දෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ අපට ලැබුම් දනේවා. අපට රජකම් කෙරේවා. අපේ ජීවිත තුළ ආලෝකයක් ලෙස වහන්සේ සදාකාලට ලැබුම් දනේවා. ස්වාමීනි ඔබ වහන්සේ අපේ වාරනවා. එකම සභාවක් ලෙස එකම ශුද්ධ මනාවක් ලෙස ඔබ වහන්සේගේ ශුද්ධ දෑත ලබනවා. නාසරේ ජේසුස් වහන්සේගේ අත්‍යන්ත බලවත් අනර්ගුණ නාමයෙන් අපි නම් ස්වාමීන් වහන්සේගේ වචනය කියමු යමු. අපසර මහතා ආඥා කරමු ජීවමාන ජේසුස් මහත දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ අනුග්‍රහය තවදුරටත් අප කෙරෙහි වේවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ මුළුම දේව වචනය ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට යටත් කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධ ගින්නෙන් ආලේපකට ශුද්ධාත්මයෙන් මුළුමනින්ම ආලේප කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් කිසි මිනිසෙකුගේ වචනයක් නොවන හැටියටත් ඔබ වහන්සේගේ හදවතේම ස්වාමීන් වහන්සේ පණිවිඩය ඔබ වහන්සේ අපේ හදවත් වලට අපේ ජීවිත වලට කතා කරන හැටියටත් අපි යාඥා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරමින් මේ මුළු වචනයටද විරුද්ධව ක්‍රියා කරන ඒ මුළුම සතුරාගේ බලය ඒ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ශාප කරබන් තහනම් කරන අතර ඔබ වහන්සේම අපතල ක්‍රියා කෙරේවා. ඔබ වහන්සේ අප සමග වේවා. ඔබ වහන්සේට උපකාර කරන සේක්වා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යුත්තම බලවන්ත උත්තරාර්ථය ආමේන්. 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 හොඳයි අපි ඉන්නේ අද 2 කොරින්ති පොතේ නේ. 2 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට. මේ වෙනකොට පවුල්තුමා ඇත්තටම 2 කොරින්ති පොතේ බොහෝ දුරට පවුල්තුමා කතා කරමින් සිටියා සුභාරංචි සේවය ගැන. සුභාරංචි සේවයේ තියෙන වටිනාකම ඒ වගේම අපි එකිනෙකා නේ පීඩාවක් තුළ වේවා. පවුල්තුමා කතා කළා මරණීය පීඩාවන් තුළින් පවුල්තුමා ගියා කියලා. නමුත් ඒ හැම දෙයකින්ම පවුල්තුමාට එළියට එන්න පවුල්තුමාට නැවත වතාවක් ස්වාමීන් වහන්සේගේ ගැලවීම තුළ ස්ථිර වෙන්න සුභාරංචි කියන සේවයත් පවුල්තුමාට වැදගත් වුණා කියන එක පවුල්තුමා බොහෝ විට කතා කරා. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කොයිතරම් බලවත් කියන එකද නේද? ඒ තුල කොයිතරම් තේජසක් තියනවද කියන එක කතා කරා. ඒ වගේම කොයි විදිහට අපි සුභාරංචි ප්‍රකාශ කරද්දී අපි දේව සේවකයන් විදිහට කොයි විදිහටද සුභාරංචිය තුළ පැවතෙන්න අවශ්‍ය, සුභාරංචි සේවය තුළ නියැලෙන්න අවශ්‍ය කියන දේ කතා කරා. මොන ගෞරවයක් වේවා, අගෞරවයක් වේවා, කීර්තියක් වේවා, අපකීර්තියක් වේවා නේද? අපි මං හිතන්නේ ගිය සතියේ අපි වගුව දෙකට බෙදලා අපි දාගත්තා. අපිට අගෞරව වුණත් අපි ගෞරවයක් විදියට සලකනවා. එතකොට කීර්තිය අපකීර්තියක් වුණත් ඒක කීර්තියක් විදියට සලකනවා. එතකොට නේ ඒ වගේ අපි ධර්මිෂ්ඨකම තුළ ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීතියෙන් නේ මොන ශෝකයක් ආවත් නමුත් ප්‍රීතියෙන් යුක්තව ස්වාමීන් වහන්සේගේ වැඩේ කරන හැටියට අපිට අවවාද කරා, අනුශාසනා කරා පවුල්තුමා මේ 6 වෙනි පරිච්ඡේදයේදී. දැන් පවුල්තුමා ඇවිල්ලා තියෙනවා. දැන් ඒ කොරින්ති වරුනි කතා කරන එම්බා කොරින්ති වරුනි. එම්බා කොරින්ති වරුනි. මොකක්ද මේ එම්බා කියන වචනේ? අහලා තියෙනවද කලින්? එම්බා කියන වචනේ අහලා තියෙනවද කලින්? එම්බා කියන්නේ කාටද? ගෙම්බාගේ කවුරු හරිද? එම්බා නර පණුව. සාමාන්‍යයෙන් එම්බා කියලා කතා කරන්නේ කවුද? ඇයි කතා කරන්නේ එම්බා කියලා?
හුඟක් උසස් කෙනෙක් තමයි එම්බා කියලා කතා කරන්නේ. සාමාන්‍යයෙන් දෙවියන් රජ කෙනෙක්, දෙවි කෙනෙක්, නැත්නම් විනිශ්චයකාරවරයෙක් නේද? විනිශ්චයකාරය වෙන යුෂ්මතා කියන්නේ නේ. ඒ වගේ එම්බා කියලා කියන්නේ මොකක්ද නිකන් එම්බා කියලා කතා කරද්දී එම්බා කොරින්ති වරුනි නේ එම්බා කොරින්ති වරුනි කියද්දී තරයේ කතා කරනවා නේ ස්ට්‍රෙස් කරලා කතා කරනවා තරයේ කතා කරන එම්බා කොරින්ති වරුනි මම මේ උඹලටයි කතා කරන්නේ නේ එතකොට ඒ කියන්නේ අවධානයෙන් අහගෙන යන්න ඕනේ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ නේ එතකොට මේ තරයේ කතා කරනවා කියන්නේ එතකොට බයෙන් යුක්තව ඒක අහගෙන ඉන්න ඕනේ නේ සමහරලාට ඒක හුඟක් වෙලාවට ඒ තැනකදී එම්බා කියලා කතා කරද්දී මොනවාද මොනවා හරි මොකක්ද ඒකට කියන්නේ අවවාදයකට වඩා නියෝගයක් නේ යම් නියෝගයක් දෙන වෙලාවක තමයි එම්බා කියලා කතා කරන්නේ. ඒතර එම්බා කොරින්ති වරුනි මෙන්න කොරින්තිය සභාවටයි කතා කරන්නේ අපරාධ කියන්න බෑ. ඇති ආන්තන් අපිට නෙමෙයි. නේ. කොරින්ති වරුනි අපේ මුඛේ නුඹලාට කතා කරන පිණිස ඇරී තිබේ අපේ සිත විශාලව තිබේ. ආමේන්. එම්බා කොරින්ති වරුනි කියන්නේ මොකද්ද? කොරින්තියේ සභාවට කොරින්ති වරුනි කියලා තියෙනවා. නමුත් කොරින්තියේ සභාවට ලිව්වට පෞල්තුමා කියනවා මේක සියලු කිතුණුවන්ට නේද? කොහෙද අකායේද? කාටද මේ කොරින්ති පොත ලියන්නේ? කොරින්තියේද අකායේද සිටින සියලු ශුද්ධවන්තයන්ට. එතකොට මේක සියලු ශුද්ධවන්තයන්ට අදාළයි. එම්බා කොරින්ති වරුනි මොකද්ද කියන්නේ? අපේ මුඛය නුඹලාට කතා කරන පිණිස ඇරී තිබේ. දැන් මේ අපේ මුඛය කාගේ මුඛයද? කාගේ මුඛයද? පාවුල්තුමාගේ මුඛය. නේ පාවුල්තුමා ඇතුළු කණ්ඩායම. ඒ කියන්නේ සුභාරංචි සේවකයන්ගේ මුඛය ඇදලා තියෙන්නේ මොනවා කාට කතා කරන්නද? නුඹලාට කතා කරන පිණිසයි. ආමේන්. අපේ සිත විශාල වී තිබේ. අපේ සිත විශාලව තිබේ. සිත විශාලව තිබේ කියන්නේ මොකක්ද? මෙතන සිත කියන්නේ හදවත. නේ. හදවත අපි කියනවා he has a big heart, she has a big heart. මේ යාට ලොකු හදවතක් තියෙනවා. අපි කියනවා ස්වාමීන් වහන්සේ ගැන යාට ලොකු හදවතක් තියෙනවා. සේවය ගැන යාට ලොකු හදවතක් තියෙනවා. මෙන්න දේව සේවකයෙක්ගේ පළවෙනි දේ තමයි ඒ අයගේ කට ඇරෙනවා නම් කට ඇරිලම තියෙන්නේ. මොකටද? කන්න බොන්නද? කට ඇරිලා තියෙන්නේ කන්න බොන්නද? නැත්නම් කාගේ හරි දෙයක් කතා කරන්නද? නෑ. දේව සේවකයාගේ කට ඇරිලා තියෙන්නේ මොකටද? සෙනගට කතා කරන්නමයි. සෙනගට කතා කරන්නයි. සෙනගට කතා කරන්නයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ ඉදිරියේ යම් කෙනෙක් තබනවාද ඒ කෙනාට කතා කරන්නයි. ආමේන්. ඒකටයි අපේ කට ඇරිලා තිබෙන්නේ නැතුව අපේ සුභ සිද්ධියකට නෙමෙයි. නේ? අපේ කට සමාන උඟක් වෙලාවට ඇරෙන්නේ මොනවටද සමාන්නේ? උඟක් වෙලාවට අපේ කට ඇරෙන්නේ අපි ගැන වර්ණනා කරගන්න, අපි ගැන කතා කරන්න, අපි මෙහෙමයි, අපි අර එහෙමයි, අපි මෙහෙමයි, අපිව පාරට්ටු කරගන්න, අපි වර්ණනා කරගන්න නේ. නේ? මම හොඳයි. මම මෙහෙමයි. නේ? ඒක නෙමෙයි නෑ. මේක දැන් අපේ කට හරිනම් ඇරෙන්න ඕනේ. දේව සේවකයාගේ කට ඇරෙන්න ඕනේ අපි ගැන කතා කරන්න නෙමෙයි. මම මෙහෙම කළා, මම අර එහෙම කළා, මම මෙහෙම කෙනෙක්, මම අර එහෙම කෙනෙක් කියනවාට වැඩිය. මගේ කට, තමන්ගේ කට ඇරෙන්න ඕනේ අනිත් අයට කතා කරන්නයි. ආමේන්. අනිත් කෙනා උදෙසා කතා කරන්නයි. එතකොට අපේ හිත විශාල වී තිබේ. අපේ හදවත විශාලයි. ඒ හදවත විශාලයි කියන්නේ. ඒ කියන්නේ අර මේ heart condition එකක්ද නේද brother ප්‍රසන්න? නේ මේ මාර වැඩේ වෙන්නේ එහෙම වුණොත් එහෙම අපිට වීසා ගන්නම හම්බෙන්නේ නැහැ නේ brother. මෙඩිකල් එක ෆේල් වෙනවා. ඒ නිසා එහෙමද? නෑ හදවත විශාලයි කියන්නේ මොකද? අපි ඉක්මනින් නේ අපි ප්‍රේමය නේ අපේ ප්‍රේමය විශාලයි. අපි ප්‍රේම කරන්න යහුසුළු වෙන අපි ප්‍රේමය ගැන අපි ප්‍රේම කරන්නමයි බලන්නේ ඕන කෙනෙක්ට.
වෛර කරනවාට වැඩිය අපි වෙන කෙනෙක්ව විනිශ්චය කරනවාට වැඩිය විවේචනය කරනවාට වැඩිය අපේ හදවත විශාලයි. අපි හුඟක් වෙලාවට ප්‍රේම කරනවා, අපේ හදවත ඇදලා තියෙනවා, අපි ඕන කෙනෙක්ම පිළිගන්නවා නේද? ඒ වගේම 12 වෙනි පදේ කියනවා නුඹලා හිර වී සිටින්නේ අප තුල නොවේ. නුඹලාගේම සිත් තුල නුඹලා හිර වී සිටියෝය. නුඹලා හිර වී සිටින්නේ අප තුල නොවේ. නුඹලාගේම සිත් තුල නුඹලා හිර වී සිටියෝය. ඇයි එහෙම කියන්නේ? නුඹලා හිර වෙලා ඉන්නේ අපි තුල නෙමෙයිලු. අපි තුල හිර වෙනවා. නුඹලාගේ සිත් තුල නුඹලාගේම සිත් තුල නුඹලා හිර වී සිටියෝය. නුඹලා හිර වී සිටින්නේ අප තුල නෙමෙයි. අපේ සිතුවිලි නෑ ඇත්තටම දැන් කල්පනා කරොත් අපි හුඟක් වෙලාවට අපි ඕනෙම දෙයක් කරන්න ගිහිල්ලා ඒ කරන එක නවත්තන්නේ මොකද අපි මේක කරොත් එහෙම අරයා මොනවා හිතයිද දන්නේ නෑ නේ මෙයා මේ විදිහට හිතයි අරයා මේ විදිහට හිතයි අන්තිමට ඊට පස්සේ හිතයි මම මේ කැපිලා පේන්න හදනවා කියලා මම මේ පාස්ටර් මේ කත්ත දින්න හදනවා කියලා නේ එක සමහර දේවල් අපි සමහර හොඳ ක්‍රියාවන් අපිට කරන්න අපේ හිතට එනවා අපි කැමැත්තක් දක්වනවා නමුත් සමහරවිට අපි ඒක මගහරිනවා නැත්නම් එතනින් ආය අපි ඒක කරන එක නවත්තනවා මොකටද නවත්තන්නේ අරයා මෙහෙම හිතයි මෙයා මෙහෙම හිතයි අරයා මෙහෙම කියයි මෙයා මෙහෙම කියයි කවුරුත් එහෙම හිතලාද මේ වෙනකොට නෑ කවුරුත් එහෙම කියලාද මේ වෙනකොට නෑ නේද එතකොට අපිට යහපත් ක්‍රියාවක් කරගන්න බැරි වෙන විදිහට අපි හිර වෙලා ඉන්නේ අපේම සිතුවිලි තුල නේ අපේම හිත තුල ඒක ඇත්තටම හැමෝම ගාව තියෙනවානේ අපි හැමෝම ඒක හිතනවා අයියෝ මම මෙහෙම කතා කරොත් අපි මෙහෙම හිතයි මම මේක ඇඳගෙන ගියොත් මේගොල්ලෝ මෙහෙම හිතයි නේ කවුරුත් හිතලත් නෙමේ කවුරුත් සමලාට හිතලත් නැහැම දෙයක් කවුරුත් එහෙම වෙනකොට ඒ වගේ දෙයක් කතා කරලත් නැහැ ඒ නිසා මොකද වෙලා තියෙන්නේ අපිට කරන්න තිබුණ බොහෝ ඇත්තටම කියනවනේ දෙවියන් වහන්සේ ඔයාව මාව පාවිච්චි කරන්න තිබුණ බොහෝ ස්ථානවල අපි හිර වෙලා තියෙනවා ඔන්න ওই දේ නිසා අරයා මෙහෙම කියයි මෙයා මෙහෙම හිතයි අන්තිමට අරයත් නැහැ මෙයත් නැහැ දෙවියන් වහන්සේ කරන්න කියපු වැඩේ කරලත් නැහැ අන්තිමට ඒ නිසා දෙවියන් වහන්සේත් නැහැ ආමෙන් අපි අපේ හිත තුලම හිර වෙලා ඒ නිසා හිතන්න නෙමෙයි අපි කරන්න ආනන්දයක් ඕනෙම දෙයක් කරලා දාන්න ආමෙන් ඒක දකින දෙවියන් වහන්සේ නේ ඒක දෙවියන් අපි කරන දේ තුළ දෙවියන් වහන්සේ මොනවද හිතන දේ අපි කරන දේ තුළ දෙවියන් වහන්සේ මොකද්ද කතා කරන්න යන්නේ ඒ දේ අපිට වැදගත් වෙන්න අවශ්‍යයි නේද තවත් මිනිස්සෙක් මොන දෙයක් හිතයිද තවත් කෙනෙක් මොන දෙයක් කියයිද කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ මොකද අපි පොළවේ හැමදාම කියන අපි පොළවේ ජීවත් වුණාට අපි ස්වර්ගයක සෙනග කිසි මිනිහෙක් හිතන එක අපිට නවත්තන්නත් බෑ කිසි මිනිහෙක් කතා කරන එක අපිට නවත්තන්නත් බෑ ආමෙන් හලෙලූයා නමුත් මොකදලා තින්නේ අපිට පුළුවන් දෙවියන් වහන්සේට අපි ගැන ප්‍රසන්න විදිහට හිතන විදිහට අපිට යම් දෙයක් කරන්න පුළුවන් උන්වහන්සේ මම නුඹ ගැන ප්‍රසන්න වෙමි කියලා කියන තැනට අපිට යම් දෙයක් කරන්න පුළුවන් ආමෙන් ඒ හැම දෙයක්ම මිනිස්සයා දකින්නේ අනිවාර්යෙන් කොහොමද දෙවියන් වහන්සේ දකින දේ මිනිස්සයා කොහොමත්ම දකින්නේ ඒක සත්‍යයි ආමෙන් දෙවියන් වහන්සේ අගය කරන දේ කවමදාකවත් මිනිස්සයා අගය කරන්නේ ඒක පරස්පර විරෝධී ආමෙන් හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිස්සයාගේ කැමැත්තට පරස්පර විරෝධී ඒ නිසා මිනිස්සයාගේ කැමැත්ත හොයන්න ගියොත් ඔයාට දෙවියන් වහන්සේ නැති වෙනවා. මිනිස්යාගේ කැමැත්ත ඔයා හොයන්න ගියොත් ඔයාට දෙවියන් වහන්සේ නැති වෙනවා. ආමෙන්. නමුත් ඔයා දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයන්න ගියොත් ඔයාට දෙවියන් වහන්සේත් ඉන්නවා. ඔයාට සදාකාලික දේ තියෙන මිනිස්යා, తాවකාලික අදීන මිනිස්යා නෙමෙයි හෙට ඉන්නේ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා නුඹලාගේ සිත් තුළ නුඹලා හිර වී සිටියෝ. ඒ නිසා සිත් තුළ හිර වෙන්න යන්න එපා. ඔයා යහපත් ක්‍රියාවක් නම් කරන්න යන්නේ. ඒ දේ ඔයා කරන්න නොපිරිහෙලා ඒ දේ ඔයා කරන්න.
ආමේන්. ඔයාට වාසි වුණත් අවාසි වුණත්. ඔයාගේ නම කැත වුණත් නම ගෞරවයට පත් වුණත්. ඒක අපිට වැඩක් නැහැ. ආමේන්. හලෙලූයා. මොකද අපි පොළේ ජීවත් වෙන්නේ මිනිස්යාගේ ගෞරවය නිසා නෙමෙයි. අපි පොළේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේට ගෞරව නිසා. ආමේන්. අපිට ගෞරව කරන්න අපිට මිනිස්සෙක් අවශ්‍ය නැහැ. අපිට ගෞරවය නේ අපිට ගෞරව කරන්න අපිට දෙයක් ඇත්තෙත් නැහැ නේ. ඒ නිසා මොකටද අපි ගෞරවය හොයන්නේ? අපි එදා කතා කර අපේ ගෞරවය හිස්. ඒ නිසා දෙවියන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට අපි උන්වහන්සේ සිතන විදිහට උන්වහන්සේ කතා කරන විදිහට උන්වහන්සේට ප්‍රසන්න වන විදිහට වැඩේ කරා නම් එච්චරයි. අරයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම කියයි. ඒක අපිට අදාළ නැහැ. ඒ නිසා ඒකයි නෝ පෞල්තුමා නුඹලා අප තුල නෙමෙයි හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යයා තුල නෙමෙයි නුඹලා හිර වෙලා ඉන්නේ. අපි තුල නෙමෙයි හිර වෙලා ඉන්නේ. දැන් හුඟක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා සභාවක් ඇතුලේ නේ පාස්ටර්ගෙන් අහලා තමයි කරන්නේ. දේවසේවකයාගෙන් අහලායි කරන්නේ. හැම දෙයක්ම එයාට කැමති විදියටයි කරන්නේ. එයාගෙන් අහලා කරලා හැම දෙයක්ම කරන්නේ. මෙයා කියලා දුන්න නිසා මෙහෙම කරනවා. මෙයා කරන නිසා මෙහෙම කරනවා. නේ අපි හුඟක් වෙලාවට මොකද කරන්නේ? පාස්ටර් කරන හින්දා මං කරනවා. හුඟක් වෙලාවට අපි දේව වචනයට වඩා පාස්ටර් කරනවා නම් හරි. එහෙනම් පාස්ටර් කරන දේ හරි. ඒක අරගෙන කරනවා. පාස්ටර්ව අනුකරණය කරනවා. එතකොට පාස්ටර්ගෙන් යැපෙනවා. පාස්ටර් කියන දේවල් කරන අනුමත පාස්ටර් මට මේ කිව්වේ නෑනේ මෙහෙම කරන්න. නේ පාස්ටර් මට මෙහෙම කරන්න කියලා කිව්වේ නෑනේ. දැන් මෙතන මේ කොරින්ති සභාවේ ඇත්තටම මෙතන තත්ත්වය මොකද්ද? කොරින්ති සභාවේ මෙතනදී පෞල්තුමා එතන නෑ. නේ පෞල්තුමා එළිය ඉඳන් ලියන්නේ. එතකොට පාස්ටර් කෙනෙක් නැති සභාවක්. දැන් ඕගොල්ලෝ ඔහි ඉන්නවා සභාව තියෙනවා මම මෙහෙ ඉන්නේ. නේ එතකොට පාස්ටර් කිව්වේ නෑනේ අපිට මෙහෙම කරන්න. පාස්ටර් කිව්වේ නෑනේ අපිට අර එහෙම කරන්න කියලා ගොඩාක් දේවල් නොකර ඉන්න පුළුවන්. නේ පාස්ටර් කිව්වේ නැහැනේ මෙහෙම කරන්න. නමුත් ඒක යහපත් යවන. දැන් මම පාන්දරේ ආඥාව මම කිව්වේ නැත්තම් කරන්න. මොකද අපි එතන පාස්ටර් කිව්වේ නෑ නේද අපි කරන්නේ නැතුයි. එහෙමද? නෑ. ඒක යහපත් දෙයක්. ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක්. පාස්ටර් කිව්වත් නැතත්. නේ? ඒක යහපත් දෙයක්. දැන් මොකද උනේ? ඒක නොකළොත් එහෙම ඒක අඩුපාඩුව මටයි. ඒකේ ආදීනව දෙවියන් වහන්සේටයි. නේ? දෙවියන් වහන්සේත් එක්ක අපිට තියෙන සම්බන්ධකමයි සබාවක් විදියට නැතු යන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපි හිතනවා හැම වෙලාවකම අපි පුරුදු වෙලා ඉන්නවා අපිට කියන දේ කරලා පැත්තකට එන්න. අපි ඒකට කියනවා ඉංග්‍රීසි වලින් කියනවා assuming responsibility. මොකද assuming responsibility කියන්නේ අපිට වගකීමක් බාර දෙන්න ඕනේ නෑ වගකීම කරන්න. නේ ඒක මම නෝටිස් කරලා තියෙනවා මේ පරම්පරාවේ මන් දන්නේ නැහැ. මේ පරම්පරාවේ ඒක නොකරනම දෙයක්. assuming responsibility. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් තමයි කරන්නේ. මේසේ පිය දාන්න කිව්වොත් තමයි මේසේ පිය දාන්න. නැත්තම් මේසේ අර ඉඳුල් ගොඩේ හරි පත් එක තියාගෙන කනවා. නේ? අතු ගන්න කිව්වොත් අතු ගන්නෙ. නැත්තම් අතු ගන්නෙ නැහැ. නේ එහෙම මම ඔයගලන් තේරෙනවද නැහැ මං කියන එක? නේ? එහෙම වුණාම මොකද වෙන්නේ? නේ අපි හොයලා බලලා වගකීමෙන් වැඩ කරන්න ඕනේ නේ. දැන් අපි සභාවකට ගියාපම සභාවේදී පාස්ටර් හැම දෙයක්ම කියන්නේ නැtei මේක අරක කරන්න මේක කරන්න කියලා. නමුත් අපි එතනට ගියාපම අපිට පේනවා මේ දේවල් අඩුපාඩුව තියෙනවා නේ. ඒතර කිව්වත් එකයි නොකිව්වත් එකයි අපි ඒවා ඉදිරිපත් වෙලා ඒ අඩුපාඩුව හරි ගස්සනවා. ක්ලීන් කරලා නැත්තම් ක්ලීන් කරනවා. නේද? එතකොට ඒකයි කියන්නේ අපි වගකීමෙන් යුක්තව ක්‍රියා කරන්න අවශ්‍යයි. අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ සේවය කරද්දී ස්වාමීන් වහන්සේගේ සේවකයන් හැටියට ස්වාමීන් වහන්සේගේ දරුවන් විදියට අපි කොතන ගියත් ඕනෙම තැනක අඩුපාඩුවක් තියෙනවා නම් එතන වගකීමෙන් යුක්තව කරන්න අවශ්‍යයි. එතකොට අරයා මෙහෙම කියයිද අරයා මෙහෙම කියයිද මෙයා මෙහෙම හිතයිද මෙයා මෙහෙම හිතයිද ඒව අපිට අදාළ වෙන්නේ නැහැ. ඔයාට පුළුවන්කම තියනවා නම් ඔයාට කරන්න කැමැත්තක් තියනවා නම් අනිවාර්යෙන් කරන්න. ඒ තුළ දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ඒ තුළ ඒ දේ විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලා සිතින් විශාල වෙන්න. එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලා සිතින් විශාල වෙන්න.
මොකද කියන්නේ? එම ආකාර ඒ විදිහට ප්‍රතිඵලයක් නේ? ඒ විදිහට ප්‍රතිඵලයක් කියන්නේ මොකද්ද? අපි යම් දෙයක් කරනවා නම් ඒ කරන දේ ආශිර්වාදයක් අපිට තියෙන්න අවශ්‍යයි. ඒකේ ප්‍රතිඵලයක් අපේ ජීවිතවලට තියෙන්න අවශ්‍යයි. ඒතර අපි වගකීමකින් යුක්ත අපිට කිව්වත් එකයි නැතත් එකයි අපි ඉදිරිපත් වෙලා ඕනෑම තැනක ඉදිරිපත් වෙලා ඒ වගකීම නොපිරිහෙලා ඉෂ්ට කරනවා නම් ආමෙන්. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අන්න දෙවියන් වහන්සේ තීරණයක් ගන්න. දෙවියන් වහන්සේ ඔයාව තෝරගන්නවා. දැන් එදා ඔයාලට මතක ඇති මොනවාද සාමුවෙල් පොතේ ලොකු යුද්ධයක් නේ. ගොලායත් ඇවිල්ලා අර එහෙම කියනවා මෙහෙම කියනවා යුද්ධබට සේනාවක් හිටියා රජුරුවත් බලාගෙන හිටියා යුද්ධෙට හිටපු හමුදාවක් හිටියා ගොලායත්ගේ හමුදාවක් හිටියා නේ. නමුත් දාවිද් කොහෙදෝ ඉඳන් ආවා. දාවිද් හමුදාවේ හිටපු කෙනෙක්ද ගොලායත් එක්ක යුද්ධ කරන්න? නැහැ. දාවිද් හමුදාවේ හිටපු කෙනෙක් නෙමෙයි. දාවිද් පොඩි ළමෙක් නේද? නමුත් දාවිද් මොකද කරේ? අරක දැකලා කවුරුවත් ඉදිරිපත් නොවන නිසා දාවිද් ඉදිරිපත් වුණා ගොලායත්ව පරද්දන්න. යුද්ධ කරන්න. ආමෙන්. ඒක නිසා දෙවියන් වහන්සේ තීරණය ගත්තේ මොකද්ද? දෙවියන් වහන්සේ ඔහු තුළ ඒ රජකම ස්ථිර කළා. ආමෙන්. අපි තුළ අපේ නායකත්වය ස්වාමීන් වහන්සේ අපේ කැඳවීම ස්ථීර කරනවා. උන්වහන්සේ අපි කොයි විදිහටද අපේ වගකීම් ඉෂ්ට කරන්න කියන එක බලලා. ආමෙන්. හලෙලූයා. නිසා ඕනෑම තැනක ඇතුළු වුණාම ඕනෑම වගකීමක් තමන්ගේ අතට ගන්න පුරුදු වෙන්න. ආමෙන්. හලෙලූයා. ඕනෑම තැනක ඒක දෙවියන් වහන්සේට මෙන් සලකන්න. ඒකයි කියන්නේ උන්වහන්සේට මෙන් කරන ඕනෑම දෙයක් උන්වහන්සේට කරනවා විදිහට කරන්න. පාස්ටර් දැක්කේ නැති නිසා ඒක නොකර ඉන්න එපා. පාස්ටර්ට පේනකොට මේ අතු ගන්න එපා. පාස්ටර්ට පේන හැමදේම කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ හැමදේම දකිනවා. පාස්ටර් නෙමෙයි ඔයාව කැඳවන්නේ, දෙවියන් වහන්සේ ඔයාව කැඳවන්නේ. ආමෙන්. ඒ නිසා හදවතින් විශාල වෙන්න. ආමෙන්. හදවතින් විශාල වෙනකොට හැම දෙයක්ම තමන්ගේ වගේ තේරෙනවා නේ. අපි හදවතින් ආදරය කරද්දි, ප්‍රේම කරද්දි අපි මොකද වෙන්නේ? අපේ ප්‍රේමේ විශාල වෙන්න හැම කෙනෙක්ම හැම දෙයක්ම අපේ වෙන්න පටන් ගන්නවා. නේද? එතකොට අපි හැම දෙයක්ම තමන්ගේ දෙයක් විදිහට කරන්න පටන් ගන්නවා. තමන්ගේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපිට ලොකු වගකීමක් ඉෂ්ට කරන්න පුළුවන්. ආමෙන්. නැත්තම් අරයා කරයි මෙයා කරයි කියලා බලන් ඉන්න ගියොත්, මෙයා මෙහෙම හිතයි කියලා බලන් ඉන්න ගියොත් අන්තිමට කවමදාකවත් වැඩේ වෙන්නේ නැහැ. රාණ්ඩි හත් දෙනාගේ කැඳහැලි වගේ පාටපත් වෙනවා. ආමෙන්. ඔයාට පුළුවන් නම්, ඔයා කැමති නම් ඔයා කරන්න. ආමෙන්. කවුරු මොනවා හිතුවත් කමක් නැහැ. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ඒ තුළ දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. ඒ වගේම ඔයාගේ කැඳවීම දෙවියන් වහන්සේ ඔයා තුළ ස්ථීර කරන්න යනවා ඒ විදියට. ආමෙන්. නොඇදිරි කාර්යයන් සමග අසම ලෙස සම්බන්ධ නොවන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? මොකද මේ පදේ ගැන හිතන්නේ? මේ පදේ ගොඩක් අහලා ඇති නේද? වැඩිපුර සම්බන්ධකම් තියාගෙන. මොකද්ද මේ වැඩිපුර සම්බන්ධකම? ඕනෑමට වැඩිය. මොකද්ද ඕනෑමට වැඩිය? උදාහරණයක්. එලෝ නොහැදිරි කාර්යයන් සමග අසම ලෙස කියලා මෙතන කියන්නේ. අසම ලෙස සම ලෙස සම්බන්ධ වෙන. ඔව්. නොහැදිරි කාර්යයන් සමග සම ලෙස සම්බන්ධ වෙනවා කියන්නේ මොකද්ද? ඔව්.
Uh-huh. නොහැදිලි කාරයන් මේ පදේ හුඟක් වෙලාවට ඇත්තටම විවාහවලදී හුඟක් වෙලාවට තෝරගන්න පදයක්. ඒ කියන්නේ අන්‍යාගමිකයන් එක්ක විවාහ වෙන්න එපා කියන තෝරා ගැනීමට සම්බන්ධ වෙනවා. හරි? ඇයි එහෙම කියන්නේ? එකක් ඇවිල්ලා අස්සම ලෙස සම්බන්ධ වෙනවා කියන්නේ මෙහෙමයි. අන්‍යාගමිකයන් අපිට ඇසුරු කරන්න පුළුවන්. නොහැදිලි කාර්යයන් අපිට ඇසුරු කරන්න පුළුවන්. අපිට ඒකෙන් කියන්නේ අපිට ඇසුරු කරන්න එපාය කියලා. මොකද ඇසුරු කරන්නේ නැතුව ඒගොල්ලෝ දෙවියන් වහන්සේව දැනගන්න යන්නේ නැහැ. ජේසුස් වහන්සේව දැනගන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මිදීම ලබන්න යන්නේ. ඒගොල්ලෝ සුභාරංචිය අහන්න යන්නේ නැහැ. ආමේන්. දැන් ඕනෙම වෙලාවක අපිට සුභාරංචිය ඕනෙම කෙනෙක්ට අපි සුභාරංචිය කතා කරන්නේ යද්දී සුභාරංචිය කියන එක අපි කියන මාකටිං ටෙක්නික් එකක් කියලා නේ. සුභාරංචිය කතා කරද්දී අපි කියන දේ එයා විශ්වාස කරන දේ මේ එයාගේ විශ්වාසයෙන් එයාගේ විශ්වාසයට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක් තමයි අපි යත් එක්ක කතා කරන්න යන්නේ නේ. එයාගේ සම්පූර්ණ විශ්වාසය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන නේ. එයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක් තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට එයාගේ විශ්වාසයට පටහැනි දෙයක් කතා කරන්න නම් අපි එයාගේ විශ්වාසයට වැඩිය විශ්වාසවන්ත කෙනෙක් වෙන්න අවශ්‍යයි. නේ. එයාට අපි ගැන විශ්වාසයක් තියෙන්න අවශ්‍යයි. අපි කියන ඕනෙම දෙයක් එයාට පිළිගන්න. නේ. ජේසුස් වහන්සේ කුරුසේ මැරුණා කියපුවම අපි අස්සලින් දැකලා නැහැ. එතකොට නමුත් එයා ඒක විශ්වාස කරන්න යන්නේ අපි කියන නිසා. නේ. අපි කියන නිසා. එතකොට එයාගේ තියෙන මිත්‍යා විශ්වාස වේවා හැම දේව රූප විශ්වාස වේවා අර විශ්වාස වේවා මේ විශ්වාස වේවා ඒව ඔක්කොම අතහැරලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසයට යට ඇතුල් වෙන්න නම් ඒ ඇදහිල්ලට ඇතුල් වෙන්න නම් ඒ විශ්වාසයට වඩා එයා අපි ගැන විශ්වාසය ඇති වෙන තැනක අපි ඉන්න ඕනේ. නේද? right? එතකොට මේ විශ්වාසය ගොඩනගා ගන්න එක ලේසිද අමාරුයිද? ලේසිද අමාරුයිද? අමාරුයි. ඒක සාමාන්‍යයෙන් ඇති වෙන දෙයක් නෙමෙයි. ආමේන්. එතකොට ඒ නිසා අපිට ආශ්‍රය කරන්නම වෙනවා. නමුත් අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයාගේ ඇදහිල්ල බාධාවක් වෙන්න බෑ. ආමේන්. දැන් ඔයාගේ හොඳම යාළුවා මුස්ලිම් යාළුවෙක්. දැන් එයාව කොහොම හරි එයාව කන පිට හරවන්නම තමයි දාලා. දැන් ඔයාගේ ටාගට් එක මේ මාසේ අන්තිම වෙද්දී එයාව බෞතිස්ම කරන්නත් ඕනේ. හරිද? දැන් එයාව හරවන්න තමයි ඔයා සම්පූර්ණයෙන් රෑ දවල් නැගිටගෙන යාඥා කරනවා හැමදේම කරනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් එයා ඔයාගේ හොඳම යාළුවා නිසා දැන් ඔයා වැඩිපුර කාලය ගත කරන්නේත් එයාත් එක්ක. මේ උදාහරණයක් කියන්නේ හොඳ. එතකොට එයාත් එක්ක. එතකොට දැන් එයාගේ නමුත් එකම නිවාඩු දවස ඇවිල්ලා සිකුරාදා දවස. දැන් වැඩේ තියෙන්නේ මට ඇවිල්ලා සභාව තියෙන්නේ සිකුරාදා දවසේ. දැන් මම මොකද කරන්නේ? සභාව වගේ නෙමෙයිනේ. එයාට කොහොම හරි ගැලවීම දෙන්න තිබ්බනම් ඊට වඩා දෙන්නේ. ඒ නිසා මම මගේ සභාව කැප කරගෙන මම එයාත් එක්ක එයාගේ ජුම්මා මේ ලන්ච් එකට නේද? එයාගේ ජුම්මා ලන්ච් එකට මම යනවා. දැන් ඒක සමයිද අසමයිද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒක අසමයි. මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඔයා එයාට ඇදහිල්ල දෙන්න කියලා ඔයාගේ ඇදහිල්ල නැති කරගෙන නේද? එතකොට එයා දේවාලයට යනවා මානේ ඔයත් යන්කෝ මම ඔයාගේ පල්ලියට එනවා ඔයා මාගේ මාත් එක්ක දේවාලයට එනවා වගේ. මමත් දැන් පිටිපස්සෙන් යනවා පළතුරු වට්ටියක් අරගෙන එයාත් එක්ක දේවාලේ. හරි ෂෝ. එහෙමද? නෑ. එතකොට අස්සම ලෙස සම්බන්ධ වෙන්න බෑ. අපිට ස්වාමීන් වහන්සේ තුළ අපි ස්වාමීන් වහන්සේ තුළ අපේ ඇදහිල්ල ආරක්ෂා කර ගනිද්දී අපිට තියෙන යම් දේවල් නේ. අපේ සබත අපි ආරක්ෂා කරගන්නවා. අපේ යාඥා කාලය අපි ආරක්ෂා කරගන්නවා. එතකොට අපි අපේ දේව වචනය තුළ අපි ජීවත් වෙන ජීවන රටාව අපි ආරක්ෂා කරගන්නවා. එතකොට ඊට අමතරව දැන් හොඳයි
එයත් එක්ක ගිහිල්ලා එයාගේ ජුම්මා ලන්ච් එකට වාඩි වෙන එක කමක් නැහැ. සභාවෙන් පස්සේ ගිහිල්ලා. ඒකේ කිසි මේව එකක් නැහැ. නේ කිසි මේව එකක් නැහැ. මේ මොනවාද? ඒකෙන් කියන්නේ නැහැ ඔයා මේ මොනවාද ආනේ බලන්න මෙයා මෙන්න මේමයි දැන් ආන්න ජුම්මා ලන්ච් එකට වාඩි වෙලා මෙයා මුස්ලිම් වෙලා නෑ මුස්ලිම් වෙන්නේ නෑ ඔයා නේද? එයත් එක්ක මේ මොනවාද ඒගොල්ලන්ගේ රාමදාන් සෙලිබ්‍රේෂන් එකට ඔයා ගියා කියලා ඔයා මුස්ලිම් වෙන්නේ නෑ. නේ නමුත් ඔයාගේ දෙයක් එදාට තියෙනවා නම් ඔයාගේ සබත කඩ කරගෙන ඔයාට යන්න බෑ. නේ ඔයාගේ නිරාහාරය කඩ කරගෙන ඔයාට යන්න බෑ. ආමෙන්. ඒ තැන් වල සීමාවන් තියෙන නිසා එයාව ඔයාගේ ඇදහිල්ලට ගන්නවා මිසක් ඒ නිසා ඒකයි කියන්නේ තීක්ෂණ නුවණින් වැඩ කරන්න අවශ්‍යයි. මොකද යක්ෂයා මොන විදිහකට මොන විදිහෙන් ඇතුළට රිංගයිද කියන එක අපි දන්නේ නැහැ. මොකද එයයි සුභාරංචියේ කතා කරන්න ඔයා එයත් එක්ක එකතු වෙලා උන්වහන්සේගේ ගැලවීම තුළ එයා විස්තීර කරන්න ඔයා දරන වෑයම තුළ එතන ආත්මික පොරබැදීමක් තියෙනවා. එතන ආත්මික යුද්ධයක් තියෙනවා. එයාගේ ඇදහිල්ලේ ඉන්න එයාගේ යක්ෂයා ඔයාගේ ඇදහිල්ලේ ඉන්න දෙවියන් වහන්සේව එයා පිළිගනී කියන එකට විරුද්ධව ඒ යක්ෂයා කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. නේ ඒ නිසා ඔයා සූදානම් ශරීරයෙන් ඉන්නත් ඕනේ. ඔයා ආරක්ෂා වෙලා ඔයා දෙන්න තියෙන අතිරික්තේ නේ අපි කියන සුභාරංචිය කියන එක අපේ අතිරික්තේ. එතකොට අපේ ප්‍රේමය අපේ අතිරික්තේ. අපේ ජීවනය කියන්නේ අතිකතරකම. එතකොට ඔයාගේ ජීවනය අපූර්ණ කරගෙන තමයි ඔයාගේ ජීවනය බෙදා ගන්න අවශ්‍ය. ආමේන්. ඒ නිසා අසම ලෙස සම්බන්ධ වෙන්න යන්න එපා. නේ ඔයාගේ ඇදහිල්ල ඔයා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකක්ද? ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත්. මොකද ධර්මිෂ්ඨකම කියන්නේ මොකද අධර්මිෂ්ඨකම කියන්නේ? අපි දැන් ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා නේ. අපි ධර්මිෂ්ඨකමට ගණන් ගන්න තිබෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ අපේ වරද අපරාධ අපේ අයිතිකම් හැම දෙයක්ම නේ හැම දෙයක්ම මකලා දාලා අපිව දැන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට අපිව ගණන්ගෙන තියෙනවා. ඒතර උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට අපිව ගණන්ගෙන තියෙද්දි අපි තවත් අධර්මිෂ්ඨකමට සහභාගී වෙනවලු. මොකද ඒතකොට අධර්මිෂ්ඨකමට සහභාගී වෙනවා කියන්නේ. ඒතකොට එයාලත් එක්ක දැන් අපේ දසපනතක් තියෙනවා. අපි උන්වහන්සේට විතරක් නමස්කාර කරන සෙනග. එතකොට ඒගොල්ලොත් එක්ක කෑමක් කන එක නෙමෙයි. නමුත් ඒගොල්ලොත් එක්ක පූජාවකට සම්බන්ධ වෙන්න වුණොත් නේද? ඒගොල්ලන්ගේ දේව මෙහෙයක් හරි මොකක් හරි ඒ වගේ නමස්කාරයකට අන්දවි නමස්කාරයකට ඔයාට සම්බන්ධ වෙන්න වුණොත් එහෙනම් මොකක්ද වෙන්නේ? ඒක අධර්මිෂ්ඨකම. ඒක අධර්මිෂ්ඨකමක් නේ. එතකොට අපි ධර්මිෂ්ඨ වෙලා අපි දැන් පුළුවන් තරම් ස්වාමීන් වහන්සේ තුළ ධර්මිෂ්ඨ විදිහට ඉඳලා දැන් අපි අර අධර්මිෂ්ඨකමකට මොහොන පාන්න සිද්ධ වෙනවා. නේ අධර්මිෂ්ඨකමකට එකතු වෙන නිසා ඒ සම්බන්ධකමේ සහභාගිකම මොකක්ද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? ආමෙන්. අපේ ආලෝකය අපි තමයි ආලෝකය නේ. යේසුස් වහන්සේ කිව්වේ ලෝකේ උනුඹලා ලෝකේ ආලෝකය නේ. එතකොට අපේ ආලෝකය අන්ධකාරය ආලෝකමත් කරනවා වෙනුවට අන්ධකාරය විසින් බෑ අපේ ආලෝකය ග්‍රහණය කරන්න කොහොමත්ම නේ. උන්වහන්සේ කියනවා ආලෝකය අන්ධකාරය ග්‍රහණය කළා මිසක් අන්ධකාරය ආලෝකය ග්‍රහණය නොකළේය. ඒ නිසා එතකොට අපේ ආලෝකය ගිහිල්ලා ඒ අන්ධකාරය ආලෝකය කරනවා මිසක් අපි ඒ අන්ධකාරය අරගෙන අපේ ලයිට් ඕෆ් කරගන්න නරකයි. නේ අපේ ලයිට් එක ඕෆ් කරගන්න නරකයි. එතකොට අපේ ලයිට් එක ඔන් කරගන්න අපි කොහොමද? අපේ ලයිට් එක ඔන් කරගන්න අපි හැමදාම නිරාහාරයෙන් ඉඳලා අපි සබතට සහභාගී වෙලා යාඥා කරලා මෙතකොට මේ අපි අපේ ලයිට් එක ඔන් කරගන්න විදියවල් නේ. අපේ ලයිට් එක ඔන් එකේ තියාගන්න විදිහවල්. එතකොට අපේ ලයිට් එක ඔන් එකේ තියාගෙන ඉන්න විදිහවල් අපි කැප කරගෙන අර අන්ධකාරයේ ඉන්න කෙනාව ආලෝකය වෙතට අරන් එන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ ලයිට් ඕෆ් වෙනවා. නේද? ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි.
බෙලියල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද? බෙලියල් කියන්නේ ග්‍රීක සමාජයේ යක්ෂාත්මය. යක්ෂයා. යක්ෂයා. ග්‍රීක භාෂාවෙන්. ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද්ද? යක්ෂයා ක්‍රිස්තුස් වහන්සේ එකතු වෙනවද? නැහැ. නොහදන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? ආරිෂෝක් මෙයා කියන වැඩේ. එහෙම එකතු වෙනවද? ආයේ දේව ධර්මයක් කනපිට පෙරලන්න තදන්නේ. නේ එතකොට මොනවාද? නොහදන කෙනෙක් සමග ඇතිලිවන්තයෙකුගේ ඇති කොටස කුමක්ද? ඊයේ කොටස කුමක්ද කියන්නේ? කොටස කුමක්ද? ඒ කියන්නේ කොටස කුමක්ද? එයාත් එක්ක තියෙන කොටස මොකක්ද? දැන් අපේ කොටස ඇවිල්ලා අපි කියන අපේ දෙවියන් අපේ ජේසුස් වහන්සේ තමයි අපේ කොටස. නේ? අපි උන්වහන්සේ දැන් මිලදී අරගෙන අපේ කොටස ජේසුස් වහන්සේ. නේ? අපේ මුලම අපේ ජීවිතවල අයිතිවාසිකම දැන් තියෙන්නේ ජේසුස් වහන්සේට. උන්වහන්සේ අප මිලදීගෙන හමාරයි. එතකොට තවත් නොහැදිලිකාරයෙක් නේ නොහැදිලිකාරයෙක් ජේසුස් වහන්සේට වැඩි උතුම් වෙන්නත් බෑ. නොහැදිලිකාරයෙක් අපිට ජේසුස් වහන්සේට වැඩිය වටිනා වෙන්නත් බෑ. ඒ නිසා ජේසුස් වහන්සේගේ වැඩේ අපි පැත්තක දාලා නොහැදිලිකාරයාගේ වැඩේ කරන්න අපිට බෑ. නේ කොටස කියන්නේ ඒකයි. කොටස කියන්නේ මොකද්ද කියන්නේ? අපි එයාට කොටස්කාරයෙක් වෙනවා. ඒ කියන්නේ කොටස්කාරයෙක් වෙනවා කියන්නේ එයාට බැඳිලා ඉන්නවා. දැන් විවාහයකදී ඕක හුඟක් වෙලාවට මේ කතා කරන්නේ ඒකයි. මොකද වෙලා තියෙන්නේ? මොකද husband and wife ආගම් දෙකක නේ husband නිසා නැත්නම් wife නිසා දැන් wife ට මොනවා හරි අසනීපයක් තියෙනවා නම් දැන් wife තේරුම් ගන්න නැහැ ඔයා සභාවට යන එක හොඳයි කියන එක නේද? එතකොට මේ හස්බන්ඩ්ගේ ලොකු මීටින් එකක් තියෙනවා නම් මේ වයිෆ් හස්බන්ඩ්ව දාලා මේ සභාවට ගියොත් එහෙම ඒක එයා තේරුම් ගන්න නැහැ. ඒතර එයාට මොකද වෙන්නේ? හස්බන්ඩ් නිසා සභාව කැන්සල් කරලා එයාට හස්බන්ඩ් එක්ක මීටින් එකට යන්න වෙනවා. වයිෆ් අසනීප නිසා වයිෆ් නිසා නේ මොකද එතන කොටසක් තියෙනවා. ඒ දෙන්නගේ ජීවිතේ දැන් එකට බැඳිලා තියෙන. එතන කොටසක් තියෙනවා. ඒ නිසා ඒ දෙන්නට වගකීමක් තියෙනවා. ඒ දෙන්න වෙනුවෙන් කරන්න. ඒ නිසා ඒ දෙන්නගේ ඒ වගකීම කරන්න යද්දී අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැන් අපි බැඳිලා ඉන්න වගකීම අපිට කරගන්න බැරි වෙනවා. දේවතා රූප සමග දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකද? මක් නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවේ එසේම දෙවියන් වහන්සේ කතා කොට මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි හැසිරෙන්නෙමි මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නෙමි ඔවුහුද මාගේ සෙනගව සිටින්නෝය කීසේක. ආමේන්. දේවතා රූප සමග නේ දේවතා රූප සමග දැන් මොකද වෙලා තියෙන්නේ? ඔයගොල්ලෝ දැකලා ඇති හුඟක් වෙලාවට සමහර පවුල් තියෙනවා මිශ්‍ර පවුල් නේ. එතකොට දැන් මොකද වෙන්නේ? කතෝලික එක්කෙනෙක් ක්‍රිස්තියානි එක්කෙනෙක් බැන්දාම මොකද වෙන්නේ? බයිබලෙත් එතන තියෙනවා නේ. ඒගොල්ලෝ අර අල්තාරයක් හදලා බයිබලෙත් එතන තියෙනවා. මරියත් ඉන්නවා, සාන්තා අන්තෝනිත් ඉන්නවා, ගාබ්‍රියෙලුත් ඉන්නවා, ඔක්කොම ටික ඉන්නවා. සමහර කතෝලික කෙනෙක් හින්දු කෙනෙක් බැන්දාම මොකද වෙන්නේ? කතරගමලා පත්තිනලා ඔක්කොමලවත් එක්ක ජේසුගේ රූපෙත් තියෙනවා, මරියාගේ රූපෙත් තියෙනවා. ඉතින් ඔක්කොම රූප ටික එක කොට. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට බස්වල නේ ලංකාවේ බස්වල මේ ගහලා තියෙනවානේ ඔක්කොමලම. ඒක අතර ජේසුස් වහන්සේගේ රූපෙකුත් තියෙනවා. ඉතින් අපි රූප අදහන්නේ නැහැ. නමුත් මේ මහ විහිළුවක් අපිට ඒක බලද්දි නේ. මොකද අරගොල්ලෝ අතර අර යක්කු අතරේ ජේසුස් වහන්සේව තියන්න බෑ. නේ සමහර තැන්වල තියෙනවා. ඔයගොල්ලෝ දැකලා සමහර අර රෙස්ටොරන්ට් එකක් මම දැක්කා. බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ එකට තියලා තියෙනවා.
නේ ඉතින් අපිට ඒක විහිළුවක්. අපිට ඒක විහිළුවක්. ඉතින් කොහොමද ජේසුස් වහන්සේගේ රූපයක් කියන එක අපි ගණන් ගන්නෙත් නෑ. බුද්ධ රූපයක් වුණත් වැඩක් නෑ. අපිට මොන රූපයක් වුණත් අපිට වැඩක් නෑ. රූපම තමයි. නේ මොන රූපයක් අපිට. ඒතර උන්වහන්සේ කියලා තියෙන මොකද? උන්වහන්සේ අප සමග වාසය කරන ජීවමානව උන්වහන්සේගේ මාලිගාව කියන්නේ කවුද? අපි. නේ උන්වහන්සේ කැමති අපිත් එක්ක ජීවත් වෙන්න. නැත්තම් අපි මොකද වෙන්නේ? නැත්තම් ඔයා රූපයක් තියාගෙන හිටියොත් ඔයා හැමදාම වැඩට යනවා ජේසු ගෙදර. නේ එතකොට මේ මොනවාද ඔයා මේ ගෙදර වහලා වැකේෂන් යනවා මාස 3-4කට ආපහු ගිහිල්ලා එන්නේ මේ රටවල ලැබිදලා එනකොට ජේසුට දූවිලි වහලා ජේසු වටේ මකුළු තෙල් බැඳිලා නේ ජේසුට ඒ ටිකවත් මේ සුද්ධ කරගන්න බැරුව වාගේ. ඉතින් එහෙම කෙනෙක් නෙමෙයි අපේ ජේසුස් වහන්සේ නේ. අපේ ජේසුස් වහන්සේ ජීවමානයි. අපේ ජේසුස් වහන්සේ අපිත් එක්ක ඕනම තැනකට යන දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ කැමති අපි අතරේ අපි තුල ඉඳගෙන අපි තුල වැඩ වාසය කරන්නයි නේ. ඒ නිසා ඒකේ මම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින්නේ මේ මම ඔවුන් අතරේ වාසය කරන්නේ මේ හැසිරෙන්නේ මේ ආමෙන් හලෙලූයා. මාගේ ඔවුන්ද මාගේ සෙනගව සිටින්නෝය. ආමෙන්. අපිත් උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නයි ස්වාමින් වහන්සේ කියනසේක. ආමෙන්. කිසිම අපවිත්‍ර දෙයකට අත ගහන්න එපා. හලෙලූයා. අපි ඉස්සර අපි පුරුදුලා හිටියනේ අපි මොනවද කරන්නේ අපි 8ම ස්ථාන යනවා කියනවා 12ම ස්ථාන යනවා කියනවා ගිහිල්ලා පහන් පත්තු කරනවා හඳුන් කූරු පත්තු කරනවා ඒ වගේ පෙරහැරවල් තියෙනවා අපි පැත්තකට වෙලා ඉන්නවා අපිට මල් අල්ලනවා හඳුන් කූරු අල්ලනවා අපි මොකද කරන්නේ ඒවට වඳිනවා නේ කිසිම දෙයකට දැන් අත ගහන්න එපා ආමෙන් කිසිම ඒ වගේ දෙයකට දැන් අත ගහන්න අපිට අයිතියක් නැහැ ආමෙන්. අපිට දැන් ඇත්තටම කියනවා නම් අපි ලංකාවේ දැන් ට්‍රිප් ගියොත් එහෙම ලංකාවට ඇවිල්ලා ඔයාලා අපි ට්‍රිප් ගියොත් එහෙම අපිට යන්න තැනක් ඇත්තටම නෑ දැන්. ඔන්න ඔය දියැලක් නේ ඔන්න ඔය දියැලක් මොකක් හරි බලලා යනවා මිසක් මොකද ලංකාවේ වැඩිපුරම තියෙන මේ බලන්න තියෙන දේවල් වැඩිපුරම බලන්න තියෙන දේවල් පන්සල් නේ. දැන් ඔයා ක්‍රිස්තියානි කියලා ඔයා දැන් ඊට පස්සේ ආනේ අපි ක්‍රිස්තියානිද දැන් අපිට පන්සල් වල යන්න බෑනේ අපි යනවා පල්ලි බලන්න කියලා ඔයා මඩු පල්ලිය කියලා හඳුන් කූරක් පත්තු කර මොනවාද ඊටපන්නම් පත්තු කරන්නත් එපා ඒක ඔයාට අයිතිත් නෑ නේද ඒ නිසා ඒ කිසිම දෙයක් ඔයාට දැන් කිසිම දෙයක් අයිති නෑ නිසා ට්‍රිප් යනකොට යන්න අලි බලන්න ට්‍රිප් යනකොට යන්න කොටි බලන්න ට්‍රිප් යනකොට යන්න පාරු පදින්න බෝට්ටු පදින්න දියඇලි බලන්න මේ ඒ වගේ ස්වාමීන් වහන්සේගේ මැවිල්ල බලන්න යන්න. නමුත් පන්සල් පල්ලි ගානේ ස්වාමීන් වහන්සේ කොහේ ගියත් පරිස්සමෙන්. එවිට මම නුඹලා පිළිගෙන නුඹලාගේ පියෙක් වන්නේ. අන්න එවිට මම නුඹලාව පිළිගෙන ආමෙන්. හලෙලූයා. අන්න එවිට මම නුඹලාව පිළිගෙන නුඹලාට පියෙක් වන්නෙමි. හරිද අපිට තාත්තෙක් වෙනවා කියනවා හලෙලූයා. නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රම වූ ස්වාමීන් වහන්සේ කියනසේක. ආමෙන්. හලෙලූයා. අපි ලංකාවේ ඉපදිලා ලංකාවේ ජීවත් වෙලා තවත් ලංකාවේ සෙනගත් ඇසුරු කරගෙන අපි මේ ජීවත් වෙන ජීවිත රටාව අපිට හුඟක් අමාරුයි ක්‍රිස්තියානි ජීවිතයත් එක්ක. ආමෙන්. අපි ලංකාවට ආවොත් එහා ගෙදරින් ඔයාට කිව්වොත් එහෙම දානෙට එන්න කියලා. පිරිතක් තියෙනවා බණක් තියෙනවා එන්න කියලා. ඔයා ගියේ නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ තරහ වෙනවා. ආමෙන්. හරිය. නමුත් උන්වහන්සේ කියනවා අපවිත්‍ර දෙයකට අත ගහන්න එපා. එවිට මම නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලා මට පුත්‍රය වන්නහුය දූවරු වන්නහුය. ආමෙන්. හලෙලූයා. අසල්වැසියා අසල්වාසිකමෙන් නැති වෙයි කියලා ඔයා උන්වහන්සේගේ දරුකම නැති කරගන්න එපා. ආමෙන්.
හලලුයා. ඔයාගේ නෑදෑයා ඔයාගේ නැන්ද මාම ඔයාට නැති වෙයි කියලා ඔයා උන්වහන්සේගේ පුත්‍රකම උන්වහන්සේගේ දරුකම ඔයා නැති කරගන්න යන්න එපා. ආමේන්. හලලුයා. මොකද මේ පොළවේ තියෙන හැම නෑදෑකමකට මේ පොළවේ තියෙන හැම සම්බන්ධකමකටම වැඩිය උසස් උන්වහන්සේගේ දරුකම. මොකද උන්වහන්සේගේ දරුකමත් එක්ක තමයි අපි දවසක ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ. උන්වහන්සේගේ දරුකමත් එක්ක තමයි අපි ස්වර්ග රාජ්‍යයේ උරුමකාරය බවට පත් වෙන්න යන්නේ. ආමෙන්. එනිසා මේ පොළවේ ඔයාගේ අවුරුදු 50 60 70 තාවකාලික සම්බන්ධකමක් උදෙසා ඔයාගේ සදාකාලික සම්බන්ධකම ඔයා කවමදාකවත් නැති කරගන්න එපා. ආමෙන්. එම්බා කොරින්තිවරුනි ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. ආමේන්. හලෙලූයා. සියලු මහිමය දෙවියන් වහන්සේට අපි මෙලෙස අවසන් කරන්න සූදානම් වෙමු. ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ හලෙලූයා. ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා. අද දවසේ ස්වාමීන් වහන්සේ මේ ආහාර පූජාව කරනකොටගෙන අපි විශේෂ පසුතැවිල්ලකට ඇතුල් වෙනවා ස්වාමීන් වහන්සේ. අපේ ජීවිතයේ අපි ස්වාමීන් වහන්සේ අපි දැන අපවිත්‍ර දේවල් වලට අත ගැසුවද ස්වාමීන් වහන්සේ හැම අපවිත්‍ර දෙයක් ගැන අපි දාන ගෙදරකට අපි බණ ගෙදරකට ස්වාමීන් වහන්සේ අපි දේවාලයකට හෝ කතෝලික පල්ලියකට හෝ දේවතා රූප වලට හෝ අපි අත ගැසුවද ස්වාමීන් වහන්සේ පූජාවකට අත ගැසුවද ඒ හැම දෙයක්ම මතක් කරමින් අපි ස්වාමීන් වහන්සේ මගේන යනකොට අපි පඳුරක් හරි දැම්මද මගේන යනකොට බාරයක් හරි ගැට ගැහුවද අනේ ස්වාමීනි හැම දෙයක්ම මතක් කරමින් ස්වාමීන් වහන්සේ ඒ සියලු අපවිත්‍රකමකින් අපිට නිදහස් වෙන්න එනෝ සෑම නොහැදිලි කාරකමකින් නිදහස් වෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරන සේක්වයි කියලා අපි යාඥා කරනවා. ඒ සියල්ල අපට මතක් කර දෙන සේක්වයි කියලා යාඥා කරනවා. අද දවසේ අපි සවස් නිරාහාරය අවසන් කරන්න ප්‍රථම ඔබ වහන්සේ තුල ස්වාමීන් වහන්සේ පසුතැවිල්ලෙන් මේ කාලය ගත කරන හැටියට ඔබ ඒ සියලු අපවිත්‍රකම් මගහැරවාගෙන ඔබ වහන්සේගේ නැවත දරුකමට ඔබ වහන්සේගේ නැවත ඒ පුත්‍රකමට ඒ දියණිකමට ස්වාමීන් වහන්සේ ඇතුල් වෙන හැටියට ඒ ස්වර්ග රාජ්‍යයේ උරුමය නැවත ලබන්නට ඕ ස්වාමීන් වහන්සේ හලෙලූයා සුදුසුන් හැටියට ඔබ වහන්සේ ඉදිරියේ සිට ගන්න හැටියට ඔබ වහන්සේ අපට අවසර දෙනසේක්වා මෙන්න ස්වාමීන් වහන්සේ පසුතැවිල්ල තුල ඔබ වහන්සේ මඟ පෙන්වනසේක්වා මිනිරාහාර පූජාව ඔබ වහන්සේ අපට ආශිර්වාදයක් කොට නිදහස් කරනසේක්වා මෙන්න ස්වාමීන් අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා අපි යටත් වෙනවා කැප වෙනවා ස්වාමීන් මේ මුළු පූජාව ඔබ වහන්සේට පූජාවක් වේවා මේ පූජාව කරන කොටගෙන වහන්සේ බොහෝ සෙයින් අද දවසේ ආශිර්වාද කොට නිදහස් කරනසේක්වා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.